සද්ධර්ම ශ්‍රවණයට පෙර ආතුව පින්නතුනි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි អදිននាដានាវេរមណីសិក្ខាបដੰសមាទិយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដੰសមាទិយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដੰសមាទិយាមិ សុរាមេរយមជ្ជបមាដដ្ឋានាវេរមណីសិក្ខាបដੰសមាទិយាមិ समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝචකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසලං පජානාති කුසලංච පජානාති කුසල මූලං පජානාති සද්ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ පින්නතුනි අද මේ ඓතිහාසික මඩොල්සිම ගම්මානයේ පුංචි ලෝකාන්තය කියන නමින් හඳුන්වන මේ ස්ථානයට ඔබ සියලු දෙනාම
ඒක රාශී වෙලා කෘතගුණවේදී සත්පුරුෂ පින්කමක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වන මොහොත. පළමුවෙන්ම අපි සිහිපත් කරන්න ඕන මේ හා සම්බන්ධව ඔය ඇත්තන්ට අවශ්‍ය කරන සහයෝගය ලබා දීපු අපේ මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලයට මේ අවස්ථාවට සහභාගී වන මඩොල්සීම පොලිස් ස්ථානයේ සැරයන් අපේ කුමාරතුංග මැතිතුමන් එවැගේම මේ කාර්යභාරය සිද්ධ කිරීම සඳහා මේ ඇත්තන් ඉල්ලීමක් කරා විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එවැගේම පොලිස් කොමිසමේ කටයුතු කරන අපේ කුරේ මැතිතුමන් එවැගේම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන කළුතර ප්‍රාදේශ සභාවේ සභාපති සංජීව ආරියරත්න මැතිතුමන් ඒ අය මේ අවස්ථාවට සහභාගී නොවුනත් ඒ අයගේ සහයෝගය මේ සඳහා ලැබුණා, මඟ පෙන්වීම ලැබුණා. ඒ නිසා අද මේ කෘතගුණවේදී සත්පුරුෂ පින්කම සිද්ධ කිරීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දීපු ඇත්තන්ව උපකාරානුස්මෘතියෙන් යුතුව අපි සිහිපත් කරනවා. පළමුවෙන්ම මීට මාසයකට එපිටදී අපි කවුරුවත් නොසිතූ නොපැතූ අවස්ථාවක මේ ස්ථානයේ දැකලා සතුටු වෙලා කාලය ගත කරලා යාමේ අදහසින් මෙහි පැමිණි ඔබ හැම දිනාගේම කල්යාණ මිත්‍රයෙක් වන කළුතර මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය එවැගේම ඒ විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කළ එවැගේම සිරස මාධ්‍ය ජාලයේ ත්‍රිමාන සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර තරුණ මහතාණන් ඔබ සමග මෙහි පැමිණියා. ඒ පැමිණිච්ච මොහොතේ කවුරුත් නොසිතූ නොපැතූ නොදකපු ආකාරයට මේ මහා පර්වතයෙන් පහළට වැටිලා ඔහුගේ ජීවිතය අවසන් වුණා. ඒ තරුණ මහතාණන් සිහිපත් කරලා කළ හැකි උපකාරයක් හැටියට අද දවසේ මේ ධර්මදේශනාමය පින්කම සිද්ධ කරලා දහවල් කාලේ සංඝගත දක්ෂිනාමය පින්කමක් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඔබ දායකත්වය ලබා දෙනවා කළුතර මහාවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සමාජිකයන් එවැගේම ඔහුගේ පාසල් මිතුරන් ඔහුට බොහෝ මිත්‍රයෝ හිටියා. ඔහු හොඳ මිතුරන් අතර හොඳ මිතුරෙක්. නාම මාත්‍රික මිතුරෙක් නෙමෙයි, හොඳ මිතුරෙක්. ඔබ හැම දිනාටම අපූර්ව ආශාදයක් ඔහු නිසා ලැබුණා. ලොකු සතුටක් ලැබුණා. ඔහු නිසා ඔබට ජීවිතේ කිසියම් රසයක් වින්දනය කරන්න අවස්ථාවක් ලැබුණා.
ඒ සියල්ල ඔබ කෘතගුණ වේදීව සිහිපත් කරලා ලැබිච්ච උපකාරය සිහිපත් කරලා ලැබිච්ච සතුට සිහිපත් කරලා කළ හැකි ප්‍රත්‍යූපකාරයක් හැටියට අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. වෙන්වීම කියන්නේ මහ වේදනාවක්, දුකක්. බුදුරජාණන් වහන්සේ වෙන්වීම දුකක් හැටියට දේශනා කරලා තියෙනවා. අපි දන්නවා අපේ ජීවිතයේ පින්නතුනි නොයෙක් දුක් ප්‍රකාශ කරලා තියෙනවා. ජීවිතය අත්විඳින සිද්ධ වෙන. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ, අපිහි සංපයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ඒ මහා දුක් ගොඩක් හැටියට එදිනෙදා ජීවිතේ මුහුණ පාන්න වෙන දුක් ගොඩක් හැටියට භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වුම් කරලා තියෙනවා. ඒ නිසා ඔබට ඒ වෙන්ව යාම මහ වේදනාවක්. දිනුර විජේසුන්දර තරුණ මහත්මාණන්ගේ දයාබර බිරිඳ නීතිඥ ශ්‍රීමාලි ධර්මපාල මහත්මියට බලවත් වේදනාවක්. ජීවිතේ පටන් ගත්ත විතරයි. ඒ වගේම දෙමාපියන් අතරින් සජීවත්ව වාසය කරන යමුනා විජේසුන්දර මාතාවට අප්‍රමාණ වේදනාවක්. මොකද හේතුව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවගේ අතින් තමන්ගේ අවසන් කටයුතු ටික සිද්ධ කෙරෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුව ඒ ප්‍රාර්ථනාව නැති වුනහම ඇතිවෙන වේදනාව බලවත් වේදනාවක්. දරුවා නිකමට හරි ගෙදර හිටියානම් අපි දන්නවා අම්මලා තාත්තලා මොනතරම් සතුටක් ලබනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට පින්නතුනි පුත්තාවත්තු මනුස්සානම් මිනිස්සුන්ට තියෙන වටිනම වස්තුව තමයි දරුවෝ. සුද්ධෝදන මහරජතුමා නන්ද කුමාරයා පැවිදි වුණාම රාහුල කුමාරයා නිසා සන්තෝෂෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාවත් පැවිදි කරාම භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ඔන්න මෙන්න ලැබෙන්න තීද්දි ඒක අත්හැරලා ඔබ වහන්සේ ගිහි ගෙයින් නික්මුණා. එතකොට මට එකම සතුටක් හැටියට තිබුණේ නන්ද කුමාරයා ඊළඟට රාහුල කුමාරයා. ඔබ වහන්සේ නන්ද කුමාරයාවත් ප්‍රවෘජා ජීවිතයට පත් කළා. මට අන්තිමට මිතුරු වෙලා හිටියේ රාහුල කුමාරයා විතරයි. මං රාහුල කුමාරයාගෙන් සතුටු වුණේ. ඔබ වහන්සේ රාහුල කුමාරයාවත් පැවිදි කරා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දරුවන් අහිමි වීම, දරුවෝ නැතිවීම, දරුවන්ගෙන් වෙන්වීම දෙමව්පියන්ට දරා ගන්න බෑ. ස්වාමීනි හැම සිඳගෙන, මස් සිඳගෙන, නහර සිඳගෙන, ඇට සිඳගෙන, ඇට මිදුළු සිඳගෙන හදවත පුපුරා යන කැක්කුමක් මේ දරු වේදනාව, දරු සෙනෙහස, දරු දුක කියන්නේ. ඒ නිසා ස්වාමීනි මම එක වරයක් ඉල්ලනවා දෙමව්පියන්ගෙන් විමසලා ප්‍රවෘජා භූමියට පත් කරන්න. අදටත් එහෙමනේ. අපි පැවිදි වෙනකොට අපේ දෙමව්පියන්ගෙන් අපි අන්තිම මොහොතේ අවසර ඉල්ලලා වැඳලා අවසර ලබාගෙන තමයි ප්‍රවෘජා ජීවිතයට පත් උනේ. ඒ නිසා ඒ වෙන්ව යාම ඒ දෙමව්පියන්ට, ඒ ඥාතීන්ට, ඒ හිතවතුන්ට ඔබට බලවත් වේදනාවක්. බලවත් වේදනාවක්. මේ වේදනාව ජීවිතේ කවදාකවත් අමතක කරන්න බැරි වේදනාවක්.
මෙතනට පැමිණිච්ච ඇත්තන්ට ඔහු සමග එදා ගත කරපු අයට මොනතරම් හදවතට වේදනාවක් ඇති වෙනවද? දුකක් ඇති වෙනවද? කනගාටුවක් ඇති වෙනවද? මේ දුක වේදනාව මොන ආකාරයකින්වත් වහන්න පුළුවන් කමක් නැහැ. ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. මේක පුරපුරා නැගෙනව හදවතේ. අපිත් එක්ක ගිය මිත්‍රය, අපිත් එක්ක ගිය යාළුවා මොකද උනේ කියන එක. තාමත් ඔය ඇත්තන්ට මහා ප්‍රහෙලිකාවක්. කොහොමද ගියේ? මොන විදිහටද ගියේ? මේ එකට හිටපු කෙනා නැගිටලා මොන වෙලාවෙ කොහොම ගිහිල්ලා මොන තැනකින් කොහොම වැටුණාද? මොකක් වුණාද? මහා ප්‍රශ්නයක්. හදවතට වේදනාවක්. ලෙඩක් දුකක් හිරිහැරයක් කරදරයක් වෙලා දැකලා එහෙම වෙලා මරණයටපත් වෙනවනම් ඒක හිතට යම් ආකාරයකින් කම්පාවක් ඇති වුණත් ඒක සමනය කරගන්න පුළුවන්. මේ ලෙඩ වෙලා දුක් කරදර වලට මුහුණ පාලේ මැරුණ කියලා. නමුත් මේ සිද්ධිය ඔබට කම්පනයක් ඇති කරනවා. හදවතට කම්පනයක් ඇති කරනවා. මේක කොයි කාටත් වේදනාවක් බවට පත් වුණා. අපි දැක්ක ඒ කාල පරිච්ඡේදය තුල මාධ්‍ය තුල මොනතරම් ඔහු ගැන කරුණු කියවුණාද කියලා. ඒ නිසා ඒ වේදනාව, ඒ දුක යම්තාක් දුරට සමනය කරගන්න ඔබට හැකියාව තිබෙන්නේ මෙවැනි උසස් ක්‍රියාදාමයන් සිද්ධ කරලා ඒ තුලින් ඔහුගේ පරලෝව ප්‍රාණකාරයාට මෙවැනි තත්වයක් සංසාර ගමනේදී නොම වේවා කියලා ප්‍රාර්ථනා කිරීමෙන් පමණයි ඒ ඔබේ ඇති වෙලා තියෙන වේදනාව යම් තාක් දුරට සමනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අන්න ඒ කාර්ය තමයි අද දවසේ මේ සිද්ධ කරනු ලබන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත භික්කවෝ. මහණෙනි, ධර්මයේ තරම් ඖෂධයක් ඇත්තේ නැහැ. ඒ ඖෂධය පානය කරන්න, පරිහරණය කරන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා, රෝග සූත්‍රය කියලා. ඒ රෝග සූත්‍රයේදී බුදුහාඳුරු දේශනා කරන ද්වේමේ භික්ඛවේ රෝගා. මහණෙනි, රෝග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කායික ආබාධා උප්පජ්ජಂತಿ. කායික ආබාධ උපදිනවා. දැන් මේ කායික ලෙඩ දුක් නැති කෙනෙක් සාමාන්‍යයෙන් වර්තමාන සමාජයේ හොයාගන්න බෑනේ. හැමෝටම මොකක් හරි ලෙඩක් තියෙනවා කායික වශයෙන් ගත්තොත් එහෙම. මොනවාම හරි මේ අපි අපේ ජීවන රටාවේ තියෙන වෙනස්කම්, එහෙම නැත්නම් පාරිසරික වෙනස්කම්, සායම නැත්නම් අපි ගන්න ආහාර පානවල වෙනස්කම් නිසා මොනියම්ම හෝ ක්‍රමයක් නිසා අපිට ලෙඩ දුක් වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි එක මානසික ආබාධ උප්පජ්ජಂತಿ. දෙවෙනි එක මානසික ආබාධ. ශාරීරික ආබාධ තියෙනවා, මානසික ආබාධ තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි, කායික ආබාධ නැති කෙනෙක් හොයාගත්තත් මානසික ආබාධ නැති කෙනෙක් හොයාගන්න බැරිය කියලා. ඒ කියන්නේ අපි නොදැක්කට, අපිට නොතේරුණාට කාටත් මානසික වශයෙන් මොනයම්ම හෝ ආකාරයක අඩු වැඩිතාවයන් තියෙනවා. අඩු වැඩිතම් තියෙනවා. ඒක ඉතින් අපිට තේරෙන්නේ නැහැ. කතා කරන මට අහගෙන ඉන්න ඔබට අපි කාටවත් මේක තේරෙන්නේ නැහැ. හැබැයි අපි එකක් කරනවා. කවුරු හරි දිහා බලලා අපි කියනවා. මොකද කියන්නේ? සාමාන්‍ය සරල භාෂාවෙන් කියනවා නම් කතා කරලා ඉවරලා යනකන් ඉඳලා කියන පිස්සුනේ කියලා. පිස්සු කියලා කියනවා. ඕක අහගෙන ඉඳලා තව කෙනෙක් කියපු කෙනාටත් කියන පිස්සුයි කියලා. අපි එකිනෙකා කියා ගන්නව පිස්සුයි කියලා බලනකොට හැමෝටම මේක තියෙනවා. මොනියම්ම හෝ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අද වර්තමාන සමාජයේ වන විට හොයාගෙන තියෙනවා රෝග ඇතිවීමට මානසික වශයෙන් විශාල බලපෑමක් ඇති වෙනවා කියලා. දැන් හොයාගෙන තියෙන ආකාරයට බෝ නොවන රෝග බහුලව ඇති වෙන්නට හේතුවක් වෙලා තියෙනවා මේ මානසික ප්‍රශ්න, මානසික අසහනයන්.
එතකොට මේවට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ධම්මෝසද සමන්නත්ති තම් පිබද වික්කෝ මහණෙනි ධර්මයේ තරම් ඖෂධයක් ඇත්තේ නැහැ ධර්මය පානය කරන්න පරිහරණය කරන්න කියන එක පරිශීලනය කරන්න කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. පින්නතුනි ධර්මය කියන්නේ ඉතාම වටින දෙයක්. දැන් මේ කන්ද උඩට ආවහම මතක් වෙන්නේ අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ දහම්සොඬ කතාව. දහම්සොඬ රජුරෝ ධර්මයේ හොයාගෙන ගියානේ. කන්දෙන් පහළට පැන්නනේ. නේ? කන්දෙන් පහළට පැන්නා. ධර්මය කියා දෙන්න හම්බුණනේ කෙනෙක් මුණ ගැහුණානේ යකෙක් හම්බුනේ. යකෙක් හම්බුනේ. හැබැයි මම මේ ධර්මය කියා දෙන්නම් කියා දීලා ඔබට අවස්ථාව හරි ගස්සලා දෙන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවන් වල හැම එකක්ම නිවනට අරමුණු කරගෙනයි දේශනා කළේ. දැන් මේ නිවනට අරමුණු කරගෙන දේශනා කරපු සූත්‍ර දේශනාවන් වල සම්මාදිට්ඨි සූත්‍රය ඊටාම් වැදගත් සූත්‍ර දේශනාවක් අපේ ජීවිතයට පින්නතුනේ අදාළම කාරණා දේශනා කරන්නේ. නිවන් මඟට යන්න උවමනා කෙනෙක් ඉන්නවා නම් නිවන් දකින්න උවමනා කෙනෙක් ඉන්නවා නම් අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 8ක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැටියට පෙන්වන්න කළා. ඒකේ පළවෙනි මේක තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට එළඹෙන්න ඕන ක්‍රම 16ක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ උගන්වනවා. ක්‍රම 16ම කියන්නේ එකක් සරලව කියා දෙන්නේ. පින්නතුනේ ක්‍රම 16ක් මිසක් හිතන්න එපා සම්මා දිට්ඨි 16ක් කියලා හිතන්න එපා. ක්‍රම 16ක්. අපි හිතමු ගංගාවක් තියෙනවා. ගඟට බහින තොටුපළවල් තියෙනවා. නොඑක් තැන්වලින්. මේ එක තොටුපළක්. සරියුත් මහරහතන් වහන්සේ මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ධර්ම දේශනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවක් සරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා කවුරු හරි අකුසලය දකිනවා නම් අකුසල මූලය දකිනවා නම් කුසලය දකිනවා නම් කුසල මූලය දකිනවා නම් ඔහු සම්මා දිට්ඨිය කරා එළඹෙනවා කියලා. එතකොට අකුසල මූලය මොකද්ද? අකුසලය මොකද්ද? කුසල මූලය මොකද්ද? ඊළඟට කුසලය මොකද්ද? මේ ටික ඩිංගක් අපි අවබෝධ කරගන්න අවස්ථාව දැන්. පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මහණෙනි ඇවැත්නි යම් කෙනෙක් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය මේ මොනවාද? කයින් සිදුවන අකුසල කර්මයන්. මේකෙන් ඈත් වෙනවා නම් ඊළඟට අපි දන්නවා මුසාවාදය, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප, කේලාම් කීම, බොරු කීම, හිස් වචන කීම, පරුස වචන. මේ ටික. මෙතන හතරක් තියෙනවා. වචනයෙන් සිදුවන අකුසල කර්ම හතරක්. ඊළඟට අනිත් පැත්තෙන් තියෙනවා හිතින් සිද්ධ වෙන දේවල්. අවිද්‍යා, ව්‍යාපාද, තීන මිද්ද. එතන තුනක් තියෙනවා. මේවයින් වෙන් වෙනවා නම් අන්න බුදුහාමුදුරුවෝ අර දේශනා කරපු ආර්ය ශ්‍රැංග මාර්ගයේ සම්මා දිට්ඨිය කරා එළඹෙන්න පුළුවන්කම තියෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? හරි දැකීම. හරි දැකීමක් ලබා ගන්නට නම් පින්නතුනේ ප්‍රාණඝාතයෙන් වෙන්විය යුතුයි. අදත්තාදානයෙන් වෙන්විය යුතුයි. කාම මිත්‍යාචාරයෙන් වෙන්විය යුතුයි. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියලා කියන්නේ පරපණ නැසීමෙන් මම වෙන් වෙනවා. දැන් දිනුර සංසාර ජීවිතයේදී මොකක් හෝ
බරපතල අකුසල කර්මයක් සිද්ධ කරලා තියෙනවා. ධර්මානුකූලව කල්පනා කළ බැලුවාම. ඒකට ඔය ඇත්තු සියලු දෙනාම අපි සියල්ලෝම සහේතුකව හරි අහේතුකව හරි සම්බන්ධ වෙලා තියෙනවා. අප්පුඩි ගහලා තියෙනවා. hina වෙලා තියෙනවා. ඒ ගැන ඇගීමක් කරලා තියෙනවා. නේ? උත්තේජනයක් ලබා දීලා තියෙනවා. බොහෝම වටිනාකමක් ඒකට දීලා තියෙනවා. ඒ වටිනාකමක් දීපු නිසා සංසාරේ ඔහු කරපු අකුසලයට එහි විපාක ඔහු වින්දනය කරනවා. ඔහු වගේම මහා වේදනාවකට දුකකටපත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ සංසාර ජීවිතයේදී ඔය ප්‍රාණඝාතයෙන් ඈත්වීම බුදුරජාණන් වහන්සේ පළවෙනිම කාරණේ හැටියට පෙන්වන්න කළා. ඔතනින් ඈත් වෙන කෙනා මොකද්ද කළ යුතු වන්නේ? දෙවෙනි එක. ඕක ඈත් වෙලා ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපේ සමහර ඇත්තෝ ඉන්නවානේ. මස් මාළු ආදී ඔයෙක් දේවල් පරිහරණය කරන්නේ, කන්නේ, බොන්නේ, එහෙම කරන්නේ නැහැ. කොහොමද? ඊටම හොඳයි. හැබැයි ඒක කරනවා, ඒක කරන්නේ නැහැ කියලා එතනින් එහාට මොකද්ද කරන්නේ? බුදුහාඳුරු පෙන්නුම් කළා පින්නතුනේ. එහෙනම් කළ යුතු වෙන්නේ මෙත් වැඩිමයි. මෛත්‍රී වැඩිමයි. මෙත් සිත සෞසත කෙරෙහි කරන්නට ඕන. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට මොනතරම් ආදරයක් දක්වනවද? අන්න ඒ වගේ ඔබත් මේ ලෝකයටම මෙත් සිත පැතිරිය යුතුයි. දෙවෙනි එක අදත්තා දානය. අන්සතු වස්තුව පැහැර ගැනීම, සොරකම් කිරීම, වංචා සහගතව ගැනීම මේ හැම එකක්ම අදත්තා දානෙ හැටියටයි පෙන්වුම් කරන්නේ. දැන් සමහර ඇත්තෝ අපිටත් මුණ ගැහුණාම කියනවා යම් යම් කාරණා ප්‍රකාශ කරනවා. ආන්දරනේ ජීවත් වෙන්න ගියාම හරි අමාරුයි, විවිධ දේවල් කරන්න වෙනවා කියලා කරන දේවල් කියනවා. හැබැයි ඉතින් ඒවා මෙලවදී සමහරක් වෙලාවට සතුටක් ගෙන දෙන වෙන්න පුළුවන්. ඊළඟ භවයේදී මේවායේ විපාක ශක්තිය විඳිනකොට කොච්චර විඳින්න වෙයිද කියලා කියන්න බෑ. කොච්චර විඳින්න වෙයිද කියලා කියන්න බෑ. සමහරක් වෙලාවට හිටපු ගමන් මහත්තුරු ආයතනවල වැඩ කරන අය සමහර උදවි ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මොන හරි උමනාවක් තියෙනවා නම් ආයතනේ මොන හරි උමනාවක් තියෙනවා නම් කියන්න කියලා. නේ? කොළ කෑල්ලක් ඕනද? ඇල්පෙනිත්තක් ඕනද? ඔය කියලා අහනවා සමහරක් වෙලාවට. දැන් මේකෙන් කරන්නේ මොකද්ද? තමන් අපායගාමී වෙනවා වගේම තවත් පිරිසක් මේකට ඇදගෙන යන්න උත්සාහ කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. උදව් කරන එක, උපකාර කරන එක ඊටාම නිවැරදිව කළ යුතුයි. ආයතනේ තිබුණයි කියලා කොළ කෑල්ල ගහලා අනිසි විදිහට ප්‍රයෝජනට ගන්න හොඳ නැහැ. ඇල්පෙනිත්තක්වත් ප්‍රයෝජනට ගන්න හොඳ නැහැ. අද හුඟක් තැන්වල ඒකනේ වෙලා තියෙන්නේ. ඒකනේ අපේ රටේ මෙවැනි යම් යම් අභාග්‍ය සම්පන්නතාවයන් ඇති වෙන්නට මූලික හේතුවන් බවට පත් වෙලා තියෙන්නේ. රට ආගාදයට පත් වෙන්න මූලික හේතුවක් වෙලා තියෙන්නේ. අපි හැමදාම කතා කරනවානේ සොරකම, වංචාව කියන දේවල් වෙනවා කියලා. බුදුහාඳුරු පෙන්නලා තියෙනවා. කාම මිත්‍යාචාරය තුන්වෙනි කාරණය. එය වෙන කිසිවක් නෙවෙයි පරදාර සේවනය සහ පරපුරුෂ සේවනය. මෙහි විපාක මොනවද? පින්වතුනි බුදුහාඳුරු දේශනා කළා තියෙනවා. ත්‍රිසංගත ආත්ම භාවයට පත් වෙන්නට මූලිකම හේතුව කාම මිත්‍යාචාරය. ආයි මොකවත්ම හිතන්න එපා. කාම මිත්‍යාචාරය තමයි ඒකට හේතුව. කාම මිත්‍යාචාරය. මේක උගන්වන්න ගියන් පස්සේ සමහරක් වෙලාවට බොහෝ දෙනා වැරදි විදිහට කියා දෙනවා. මේ ඇස කන නාසය දිව ශරීරේ පිනවීමයි කියලා. ඒක නෙමෙයි. බුදුහාඳුරු පැහැදිලි කරන්නේම පරදාර සේවනය සහ පරපුරුෂ සේවනය. එතකොට ඔන්න ඔය කාරණා ටික තියෙනවා නම් කවදාක්වත් සම්මා දිට්ඨිය කරා එළඹෙන්න පුළුවන් කමක් නැහැ. ඔතනින් වෙන් වෙන්නට ඕන. මොකද්ද? ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය.
ඊළඟට බුදුහාඳුරෝ පෙන්눔 කළා මොකද්ද? මුසාවාදය, පරුසා වාචා, සම්පප්පලාපා. මේ කාරණා ටික මිනිස්සෙක් දුර ඈත එනකොටම කියනවා නම් බොරුකාරයා කියලා. අපි යනකොට තැනකට අපිව නොපිළිගන්නා තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් අපේ වචනේ පිළිගන්නේ නැත්තම් නේ අපේ වචනේ පිළිගන්නේ නැත්තම් මොකද්ද මේ තියෙන්නේ? අපිට කවදාකවත් සම්මාදිට්ඨියට එළඹෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මුසාවාදේ, පිසුනා වාචා, සම්පප්පලාපා ඒ කාරණා ටිකෙන් අපි ඈත් වෙන්නට ඕන. බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම මේ වයින් ඈත් වෙන්නට ඕන කියන එක භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා සම්මා දිට්ඨියට යන්නට ඕන. ඊළඟ කාරණේ දැන් හිත, කය, වචනය කියන මේ තුනනේ. දැන් අපි කතා කරන්නේ සිත ගැන. සිත ගැන කතා කරනකොට ඔතන සිතෙන් සිද්ධ වෙන කීපයක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. අවිද්‍යාව දැඩි ලෝභකම. ලෝභකම නෙමෙයි ඊටත් එහාට ගිය තත්වයක්. තදමසුරු බවක්. මේක තියෙනවා නම් කවදාක්වත් සම්‍යක් දෘෂ්ටියට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. සම්මා දිට්ඨියට යන්න බෑ. ඊළඟට ව්‍යාපාදය, දැඩි තරහව. දැඩි තරහව තියෙනවා නම්, දැඩි යමනාපේ තියෙනවා නම් අපි කියන්නේ අර සංසාරික වශයෙන් වෛරයක් කියලා. මේක තියෙනවා නම් බෑ සම්මා දිට්ඨියට ළඟා වෙන්න. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් කවදාක්වත් සංසාරේ ගැලවීමක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ටික ඔක්කොම කොහෙද එන්නේ? හිත ඇතුලේ. එතකොට මේක තමයි අකුසලය. අකුසල මූලය කිව්වේ මොකද්ද? මේ සූත්‍රය පැහැදිලි කරන අකුසල මූලය කිව්වේ මොකද්ද? මේව ඇතිවීමට ප්‍රධාන වශයෙන් මුල් තුනක් එනවා. අපි පින්නතුන් දන්නවා. ලෝභ, ද්වේෂ, මෝහ. මෙතනින් තමයි මූලය ඇති වෙන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය. පජානාති කවුරු හරි මේක දන්නවා නම්, අවබෝධ කරගත්තා නම්, මේක අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවා නම් අන්න ඔහු සම්මාදිට්ඨිගතෝ හෝති. සම්‍යක් දෘෂ්ටියට එළඹෙනවා. නිවැරදි දැකීමට එළඹෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සම්මාදිට්ඨිය කරා ළඟා වෙන්න. ඇයි? හේතුව එතනට ගියොත් එහෙම අනිත් ටික යාගන්න එක අපිට ලේසි පින්නතුනි. අනිත් ටික යාගන්න එක ලේසි. මේක සම්මාදිට්ඨි සූත්‍රයේ කම්මපතේ හැටියටයි සඳහන් වෙන්නේ. කාරණා ගණනාවක් තියෙනවා. ඒ කාරණා ගණනාවෙන් මේ කර්මපතේ හැටියටයි, කම්මපතේ හැටියටයි මේ දේශනාවේ මේ කාරණේ උගන්වන්නේ පින්නතුනි. ඒ නිසා සංසාර ජීවිතයේදී මේ අකුසල මූලයන් හඳුනාගෙන, ඒ වගේම අකුසලයන් හඳුනාගෙන, ඒ සඳහා කළ යුතු කුසලයන් සහ ඒ සඳහා ගත යුතු, දැනගත යුතු කුසල මූලයන් හඳුනා ගන්නට ඕන. දැන් මම මතක් කරානේ ප්‍රාණඝාතයෙන් වෙන් වුණාම මෛත්‍රී සහගත වෙන්නට ඕන. අදත්තා දාණයෙන් වෙන් වුණෙන් පස්සේ අන්‍යයන්ගේ වස්තුව ආරක්ෂා වන පරිදි, සුරක්ෂිත වන පරිදි කටයුතු කරන්නට ඕන. එතකොට කාමීත්‍යාචාරයෙන් අයින් වෙච්ච කෙනා කළ යුතු වන්නේ මොකද්ද? කුටුම්බ සංරක්ෂණය මනාව මැනවින් සංවිධානය කරගෙන හොඳ ජීවිතයක්, සුචරිතවත් ජීවිතයක්. චරිත සාතිකයේ ගන්නාවෙන් පස්සේ හාමුදුරුවන්ට, පන්සලේ හාමුදුරුවන්ට හරි වෙන කාට හරි දෙපාරක් හිතන්න උමනාවක් නැහැ. ලියලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ලියලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. හිතට එකගව කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඊළඟට අනික් කාරණා ටික මොනවද? වචනෙන් සිද්ධ කරන ධර්ම කාරණා ටික හැමතිස්සෙම අපි මෛත්‍රී සහගතව කතා කරන්න. මඟ පෙන්වීමක් ඇතුව කතා කරන්න. සෙනෙහසින් කතා කරන්න. බුදුහාඳුරු පෙන්වුම් කළා. යමක් ඉගෙන ගන්න කතා කරන්න. ධාර්මිකත්වයට එළඹෙන්න පුළුවන් විදිහට කතා කරන්න. පවට යන්න නෙමෙයි. කුසලයේ පැත්තට හැරෙන්න කතා කරන්න. කුසල් සහගත සිතින් යුතුව කතා කරන්න. බුදුහාඳුරු පෙන්වුම් කරේ. ඒ නිසා මේ කාරණා ටික යම් කෙනෙක් අවබෝධ කරගෙන ක්‍රියාවට නංවනවා නම් එය කුසල සහගතයි.
එහි කුසල මූලයේ බවට පත් වෙන්නේ මොකද්ද? අලෝභ අද්වේෂ අමෝහ කියන කාරණා ටික. අලෝභ අද්වේෂ අමෝහ කියන කාරණා ටික. මේ ටික යම් කෙනෙක් අනුගමනය කරගත්තා නම් අතනින් ඈත් වෙලා මේ පැත්ත හරියට ක්‍රියාවට නැංගුවා නම් බුදුහාඳුරු දේශනා කරනවා අන්න එයාට පුළුවන්කම තියෙනවා සම්‍යක් දෘෂ්ටියට යන්න. සම්මා දිට්ඨියට ගිය කෙනා කවදාක්වත් ආයි පිටිපස්සට කකුලක් තියන්නේ නැහැ. අපි හැමෝම දැන් කකුල තියන පිටිපස්සට. සම්‍යක් දෘෂ්ටිය නෙමෙයි අපි තාම ඉන්නේ. සම්‍යක් දෘෂ්ටියට ගිය තැනත්තා කවදාක්වත් පිටිපස්සට තියන්නේ නැහැ කකුල. අපේ ප්‍රත්‍යඥ ස්වභාවය නිසා කැඩෙනවා, බිඳෙනවා, විනාශයටපත් වෙනවා මේ හිත. මෙතන හිටියට දහසක් දේවල් කල්පනා වෙනවා. නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය, මේ පංචස්කන්ධ විතරයි මෙතන තියෙන්නේ සමහරක් වෙලාවට. හිත බොහෝ දුර ගමන් ගිහිල්ලා තියෙනවා. හිත යන ගමන කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ නාම රූප ටික නම් මෙතන තියෙනවා. නාම රූප ටික මස් ගොඩවල් මේ ඔක්කොම තියෙනවා. මෙතන තියෙන සියල්ල. හැබැයි හිත කොහේ යනවද? කොහේ ගමන් කරනවද? දැන් හිත කොතනක ඇද්ද? ඒ නිසා මේ හිත කවුරු හරි සකස් කරගෙන අර ලෝභ, ද්වේෂ, මෝහ කියන මූලයන්ගෙන් ඈත් කරලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් කරා යොමු කරගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඔහුට සැනසීමක් ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නට ඕන. අපේ සංසාර ගමන පින්නතුනි අනවරාග්‍රයි. බුදුහාඳුරු දේශනා කළා තියෙනවානේ. මේ සංසාරේ පරක් තෙරක් දකින්න පුළුවන් කමක් නැහැ. අනමතග්ගෝ යන් සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. සසරේ කොච්චර අපි අඬන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? මේ දිනුර වෙනුවෙන් මේ එක දවසද මේ අවුරුදු කීපෙ මේ මාස කීපෙද මෙහෙම අඬන්නේ නැත්තේ? මීට කලින් කොච්චර අපි අඬන්නේ නැද්ද? ආත්ම භාව කීයක් කියලා හිතන්න පුළුවන්ද? කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේගිනිසේ. සමහරක් වෙලාවට අපි බොහොම සරලව හිතනවා එක කර්මයයිනේ කියලා. මේක විතරයිනේ මං අනිත් ඒවා ඔක්කොම හොඳයිනේ මගේ. මේක විතරයිනේ කියලා හිතනවා කල්පනා වෙනවා. නමුත් පින්නතුනේ ඒ එක විපාක දෙන්න ගියන් පස්සේ ආත්ම භාව කීයද කියලා අපිට තීරණය. කල්ප ගණන් අපි මේ සසරේ ගමන් කරනවා. කල්ප ගණන් සසරේ ගමන් කරනවා. ඕකට අර බණ පොතේ ධර්ම සාහිත්‍ය හොඳ කතාවක් තියෙනවනේ. එක ගොවිරාළ කෙනෙක් හිටියා. ගොවිරාළට බල්ලෙක් හිටියා. ඉතින් තනියෙන් ජීවත් වෙන්න බෑ. අම්මා තාත්තා කිව්වා නෝනා කෙනෙක් ගෙදරට කැන්දන් එන්න කියලා. ඉතින් හාමිනේ කෙනෙක් අරන් ආවා. හාමිනේ අරන් ආවට ගොවිරාළ කැමති කාටද වඩා වැඩියෙන්ම? බල්ලට කැමති. හේනට ගොවිපලට ගිහින් ආවම අහන්නේ කාගෙනද? බල්ලා කෑවද? බල්ලට කන්න දුන්නද? බල්ලා හොඳින්ද? බල්ලා ගැන තමයි කල්පනා කරන්නේ. බල්ලා ගැන තමයි හිතන්නේ. නෝනට මේක හාමිනේට ඇල්ලුවේ නැහැ. මේ බල්ලා නිසා මට තියෙන ආදරේ නැති වෙලා මගේ මිනිස්සයා මටයි ආදරේ කරන්න ඕන. හැබැයි මට නෙමෙයි ආදරේ කරන්නේ. බල්ලා කෑවද කියලා නිතර අහන්නේ. බල්ලා කෑවද කියලා අහන්නේ නිතරම. බල්ලට කන්න දුන්නද කියලා අහන්නේ. මං ගැන අහන්නේ නැහැ. මේක සමහරක් වෙලාවට මේ අපේ ගෙවල් දොරවල් වල තියෙන කාරණාවක් පින්නතුනේ. ගෙදර ඇවිල්ලා සමහරක් වෙලාවට ඔය ගෙවල් වල ප්‍රශ්න ඇතිවීමට හේතු තියෙනවා. ගෙදර ආවහම පුතා අහන්නේ අම්මට කොහමද? අම්මා කෑවද? අම්මා බෙහෙත් බිව්වද? අම්මට බෙහෙත් ටික දුන්නද? ඒක අහන්නේ. ඒක අහපු ගමන්ම අම්මා ගැනමයි අහන්නේ. මං ගැන අහන්නේ නැහනේ කියලා එහෙම හිතන අය ඉන්නවා. දෙපාර්ශ්වයෙම ඉන්නවා. ඒ නිසා අපි ඒව හරියට සමබරව පවත්වාගෙන යන්නට ඕන. ඉතින් මේ හාමිනේ කල්පනා කරා බල්ලා ගැනමයි අහන්නේ. බල්ලා හිටියොත් නේ මෙතන ප්‍රශ්නේ වෙන්නේ. බල්ලව නැති කරන්න ඕන. බල්ලව ඉවරක් කරන්න ඕන. මොකද කරන්නේ? ගොවිරාළ කුඹුරට යනකන් ඉඳලා දවසක් වැලි කලයක් පුරවගෙන බල්ලව අරගෙන ගියා ගඟ ළඟට. වැලි කලේ බැඳ බල්ලගේ කරේ තල්ලු කළා. බල්ලා නොපෙනී ගියා. මැරුණා. ඉතින් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා අතපය හොදගෙන ලස්සනට හිටියා. ඊපස්සේ ගොවිරාළ දැනගත්තා බල්ලට වෙලා තියෙන දේ. ගොවිරාළත් මැරුණා. එයා දිව්‍ය ලෝකෙ ඉපදුණා. මේ තැනැත්තිය සංසාරේ භව ගමන තුල පින්නතුනේ එක කර්මයයි කළේ. දැන් ආත්ම භාව 500ක් ඇවිල්ලා තියෙන. මොකද වෙලා තියෙන්නේ? හැමදාම වතුරට වැටිලා තමයි මැරෙන්නේ. හැමදාම වතුරට වැටෙනවා. දවසක් භික්ෂුන් වහන්සේලා නැව් නැගලා බුදුහාමුදුරු මුණ ගැහෙන්න එනකොට නැව අතරමඟදී නතර වුණා.
නැවේ කපිතාන් ඇහුවා මේක කවුරු හරි අවාසනාවන්ත තැනැත්තෙක් ඉන්න තැනැත්තියක් ඉන්නෝ. එයාව දාලා මිසක් මේ නැව යන්න බෑ ඉස්සරහට. ඉතින් මොකද කරන්නේ? තුන්ඩු දාලා කරලා බැලුවා. තුන් පාරම නැවේ කපිතාන්ගේ බිරිඳ තමයි තුන් පාරම අහුනේ. දැන් මොකද කරන්නේ? කපිතාන් පොරොන්දු වුණානේ දානවයි කියලා. දැම්ම මුහුදටනේ. හන් පලන් අබරණ සියල්ලක්ම ගලවලා වැරහැල්ලක් අන්දවලා දැම්මා මුහුදට. දාන්න ඉස්සෙල්ලා කල්පනා කර කපිතාන් කියන බැරි වෙලාවක්වත් මෙයා උඩ ඇවිල්ලා පීනනවා දැක්කොත් මට ආපහු හිතෙනවා මෙයාව ගන්න. ඒ නිසා මොකද කරන්නේ? ගලක් බැඳලම දාන්නේ කිව්වා. ගලක් බැඳලම දාන්නේ කිව්වා. ඒ නිසා අපි කරන්නේ එක අකුසලයයි. හැබැයි විපාක ශක්තිය බොහොම ප්‍රබලයි. එය සංසාරේ ආත්ම කීයක් යන්න වෙයිද දන්නේ නැහැ. ඇයි හේතුව? කල්ප ගණන් අපි මෙහි ඉන්නවා පින්නතුනි. මේකේ පසුතැවෙනවා. අපි අඬපු වාර ගණන ගත්තොත් එහෙම ඔය මහා සාගරේ තරම් අපි කඳුළු හෙලලා ඇති. මහා සාගරේ තරම් කඳුළු හෙලලා ඇති. මේ දිනුර වෙනුවෙන් මේ ආත්ම විතරක් නෙමෙයි මීට පෙර ආත්මවලත් ඔබ කඳුළු හලලා ඇති. අපි දුක් වෙලා ඇති. අසන්නන් හැටියට අහපු අය හැටියට අපිත් වේදනාවටපත් වෙලා ඇති. මේකට උදව් කරපු අය, උපකාර කරපු අය. ඒ නිසා මේ සසර හමුවීම තියෙන්නේ එහෙමයි පින්නතුනි. එහෙමයි මේ බැඳීම් අනුවයි මේ ඇවිල්ලා අපි මේ ගෙවන්නේ. ඒ නිසා හැම තිස්සෙම කිසියම් ක්‍රියාවක් කරනකොට එහි ප්‍රතිඵලය කුමක් වේද? එය හොඳයිද? එය නරකයිද? එය සසරට ගෙනියන්න වේද කියලා අපි නිතරම කල්පනාවෙන් අපේ ඇස යොමු කරලා අපි ඒ සඳහා කටයුතු කරන්න ඕන. ඒ නිසා අද මේ දවසේ මේ ඊටාම මනරම් ඒ වගේම වටිනා පරිසරයට ඇලුම්කම දක්වපු නිසා මෙතෙන්ට ආවා. කිසියම් ප්‍රමාද දෝෂයක් වුණා. ඒ ප්‍රමාද දෝෂයේ ඵල විපාකයක් නිසා දෝ ඒ தත්වයට දිනුරට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ නිසා සසර ගමනේ ස්වභාවය මේකයි. ඔහු වෙනුවෙන් කළ හැකිව පවතින්නේ අපිට හඬලා වැළපිලා කනගාටුවටපත් වෙලා වේදනාවටපත් වෙලා අපේ හදවත්වල තව තවත් වේදනාව එකතු කර ගැනීම නෙමෙයි කළ යුතු වන්නේ. ඔහු වෙනුවෙන් ඔහුට සංසාර ගමනේදී මෙවැනි වූ දුක් විපාක ඇති නොම වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් දහම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම පමණයි කළ හැකිව පවතින. ඒ නිසා මේ වෙලාවේ ඔබ හැටියට සත්පුරුෂයෝ හැටියට ඔබට කරන්න පුළුවන් ඉහළම දේ තමයි මේ කරන්නේ. වෙනත් දේවල් ඔහු වෙනුවෙන් කුමන දෙයක් කරත් ඇත්තේ නැහැ වටිනාකමක්. මේ දාන ධර්ම ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරලා ඒ තුලින් ලබා ගන්න කුසල ශක්තිය පමණයි ඔබට පිහිට පිනිස පිළිසරණ පිනිස පවතින්නේ. ඒ නිසා මේ වෙලාවේ කල්පනා කරගන්නට මීට මාසයකට එපිට කාලයකදී මේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ඔබ අතර ඉඳලා ඔබෙන් සමුගෙන යන ඒ ආදරණීය මිතුරා සිහිපත් කරලා ඒ මිතුරාට ඔබට කළ හැකිව පවතින උසස්ම පින්කම හැටියට මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරලා ඔහුගේ පරලොව ජීවිතය වාසනාවන්ත වේවා. මෙවැනි අකල් මරණ व्यसन විපත්ති නොම වේවා. සංසාර ජීවිතයේ සුවපත්සේ සැපවත්සේ ගත කරලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ සද්ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං.
පින්කමේ ප්‍රධාන පරමාර්ථය කළුතර මහාවිද්‍යාලයේ බටහිර ජ්‍යෙෂ්ඨ බටහිර තූර්යවාද කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කළ ඒ වගේම සිරස මාධ්‍ය ජාලයේ ත්‍රිමාන සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර තරුණ මහතාණන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමයි. ඒ නිසා ඔහු ප්‍රධාන කොට ඇති මේ මඩොල්සිම මේ පුංචි ලෝකාන්තයෙන් මීට පෙර ආතුව කවුරු හරි කෙනෙක් මෙතනදී මොනියම්ම හෝ හේතුවක් නිසා මේ හිස් අවකාශය තුලදී ජීවිතක්ෂයටපත් වුණා නම් ඒ සියල්ලන් සිහිපත් කරලා අපි මේ පින් අනුමෝදන් කරමු. ඔවුන්ගේ පරලොව ප්‍රාණකාරයෝ මේ පින් අනුමෝදන්ව සුවපත් භාවයටපත් වේවා. පරම ශාන්ත නිවනින් සැනසෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ පින්කම සඳහා දායකත්වය ලබා දුන් අපේ කළුතර මහාවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ බටහිර තූර්යවාදක කණ්ඩායමේ සමාජික මිත්‍රයන් හැටියට ඔබ හැම දෙනාටමත් ඒ වගේම පාසල් මිත්‍රයන් වශයෙන් සහභාගී වෙන හැම දෙනාටමත් මේ උතුම් පින්කමේ කුසල් බලයෙන් මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පැමිණ තිබෙන වේදනාව දුක සංතාපය ඒ සියල්ලක්ම මගහැරිලා හිතට මානසික සුවයක් සැනසීමක් උදා වේවා. ඒ වගේම මේ වෙනුවෙන් වෙහෙස වෙන මහන්සි වෙන කටයුතු කරන මේ සඳහා මඟ පෙන්වීම කරපු අද මේ අවස්ථාවට වැඩමවා වදාළ කළුතර වේලාපුර මහාවිද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති බදුල්ල පුස්සල්ලා කන්ද ශ්‍රී විජයානන්ද මහවිහාරාධිපති ගරු කටයුතු අපේ ශාස්ත්‍රපති හඟුන්නාවේ පේමානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේටත් ඒ වගේම විශේෂයෙන් මේ වෙනුවෙන් කටයුතු කරපු විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපේ කුරේ මැතිතුමන්ට ඒ වගේම කළුතර ප්‍රාදේශ සභාවේ සභාපතිතුමන්ට සංජීව ආරියරත්න මැතිතුමන්ට ඒ වගේම මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිතුමන්ට විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වෙන සහ ඔබට උපකාරවත් වූ ඔබට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා මේ කටයුතුට සහාය දක්වන අපේ මඩොල්සිම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් කුමාරතුංග මහත්මාණන් ඇතුළු මේ වෙනුවෙන් වෙහෙස වුණු උදව් කරපු උපකාර කරපු මෙහි පැමිණි නොපැමිණි අද මේ රාජකාරි දවසක් සමහරක් වෙලාවට සමහර ඇත්තන්ට සහභාගී වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ උනත් නොඑක ආකාරයෙන් අද ධර්මදේශනාවටත් දානමය පින්කමටත් උදව්පකාර කරපු හැම දිනාටම මේ පින්කමේ බලයෙන් මෙලව ජීවිතේ වාසනාවන්ත වේවා. පැමිණ තිබෙන මානසික අවුල් වියවුල් මගහැරිලා සහනය සැනසීම උදා වේවා. විශේෂයෙන්ම දිනුර විජේසුන්දර ආදරණීය මිතුරාගේ සදාදරණීය බිරිඳ නීතිඥ ශ්‍රීමාලී ධර්මපාල මහත්මියටත් ඒ වගේම ආදරණීය මෑණියන් වන යමුනා විජේසුන්දර මාතාව ඇතුළු ඒ හැම දිනාටමත් හදවත්වල ඇති වෙලා තියෙන දුක වේදනාව වහවහ නිවේවා. සැනසීමක් හදවත් තුල ඇති වේවා. ඇති වෙලා තිබෙන කම්පනය දුරු වෙලා මානසික ශක්තිය උදා කරගෙන ජීවිතයට මුහුණ දෙන්න ඒ හැම දිනාටම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
තෙරුවන් සරණයි.